ජාති සරණ සරණ යමි සාදු සාදු සාදු. අර පිරිස මෙහින් ඇවිල්ලා වාඩි වුණා නම් පිටිපස්සේ ඉන්න පිරිස ඉස්සරහට තියෙනවා. මෙහිද තියෙනවා ගොඩක්. තව ඉන්නේ මෙහි ඉඳ තියෙනවා. टोरंटो महाविहाराधिपति अहंगम रतनसिरी नायक स्वामी वහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මිනිස් ලෝකෙ ඉපදුනේ සංසාරේ කරපු පිනක් නිසා. නමුත් අපි කවුරුත් දන්නවද අපි මේ මිනිස් ලෝකෙ ඉපදෙන්න අපි කරපු පින මොකක්ද කියලා? කවුරුවත්ම දන්නේ නැහැ. බෝධනෙක් හිතන් ඉන්නේ ආයමත් මනුස්ස ලෝකෙ ඉපදින්න ලේසියෙන් පුළුවන් කියලා. ඒකට හේතුව අපි මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ කොහොමද කියලා දන්නේ නැතිකම. අපේ මේ ඉපදීම සංසාරේ අපට ලැබිච්ච ලොකු ලාභයක්. අපේ වාසනාවට මේ ජීවිතේදී අපි තිරිසන් ලෝකෙට ගියේ නැහැ. අපි පෙරේත ලෝකෙට ගියේ නැහැ. නිරේ ගියේ නැහැ. කලින් ජීවිතේක අපි මැරුණා කොහේ හරි. අපි විඥානයේ මව කුසකට ආවා. ඊට පස්සේ අපි පුංචි දරුවෝ හැටියට මේ මිනිස් ලෝකෙ ඉපදුනා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකේ යන්නේ අපිට ඕනවට වගේ කියලා. මොකද අපිට ඒක මතක නැහැ. අපි මව කුසේ හිටපු හැටි අපිට මතක නැහැ. මව කුසට ආපු අය අපි මව කුසට ඒ කියන්නේ අපි අම්මගේ කුසේ ඉඳිද්දි අපේ වාසනාවට අම්මට හිතුනේ නෑ මේ දරුවා ඉපා කියලා. එදා අම්මට හිතුණා නම් අම්මා අපු නැති කරනවනේ. අපිට කොච්චරම වෙන්නේ නැද්ද? මව කුසේම දරුවෝ මැරෙන්නේ නැද්ද? අපි මැරුන්නේ අපේ වාසනාවට. අපි මේ මිනිස් ලෝකේ චූටි කාලේ ඉපදුනා. පොඩි කාලේ මිනිස් මැරෙන්නේ නැද්ද දරුවෝ? ඒකිනුත් බේරුණා. සමහරුන්ට උණ ගැනීමක් මැරෙනවා. අපි ඒකිනුත් බේරුණා. ඔබ හිතන්නේ හැමදේම බේරෙන්නේ කියලාද? නෑ. අපිට ආයෙ මැරෙන්න වෙනවා.
එතකොට අපේ විඥානේ චුත වෙන්නේ අපි දන්නේ ඒක කොහෙට යයිද කියලා. මොකද හේතුව මිනිස් ලෝකේ අපි ගත කරද්දී අපි කරන්නේ පින් විතරමද? නෑනේ. අපිට වරදිනවනේ. ඒ හැම වෙලාවෙම ඒ වරදින විදිහට අපේ විඥානය හැදෙනවා. ඊට පස්සේ අපිට හිතලා වෙනස් කරන්න බෑ. ඒකයි අනාත්මයි කියන්නේ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. ඒ බඳු ලෝකයක අපි කැරකි යද්දී ඔන්න මනුස්ස ලෝකේ අපි ඉපදුනා. අපි පොඩි කාලේ ඉඳලා ධර්මයේ ඉගෙන ගත්තට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට අපි ඒක කලේ පරම්පරාවෙන් ආපු විදිහට. නමුත් අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු බුද්ධ දේශනා ආරක්ෂා වෙලා තිබුණා. ඒ පිරිසිදු බුද්ධ දේශනා අපිට අහන්න ලැබෙනවා. මම අද කල්පනා කළා ඔබට ඒ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ බුද්ධ දේශනාවක් කියලා දෙන්න. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මය ඇතුළත් වෙලා තියෙන්නේ ත්‍රිපිටකේ. මේ ත්‍රිපිටකයට අයිති පළවෙනි දහම් කොටසක් තිබුණා බුද්ධ කාලේ ගිහි අය පවා කටපාඩම් කරගෙන හිටියා. ඒකට කියන්නේ සුත්ත නිපාත කියලා. අහලා තියෙනවද? සමහරව අහලා තියෙනවා. මම නම් මහාන බෙලක් අවුරුදු 12ක් විතර නක මගේ නම ඔතේදී නෑ. අහන්න ලැබෙන්නේ නෑ. ඒක අපි පරිවර්තනය කළා අපේ බුදු සමදුතාවම වැඩ සිටි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය ආන්ධ්‍ර ප්‍රදේශ වල ඉන්දියාවේ ගෝදාවරී කියන ගඟ අයිනේ ආශ්‍රමයක් තිබුණා. මේ ආශ්‍රමයේ හිටියා බාවර කියලා අවුරුදු 120ක් වයස තාපසෙක්. මෙයා හිටියා හොඳට ධ්‍යාන උපද්දවපු ගෝලියෝ 16 දෙනෙක්. ඒ වගේම තව ගෝලියෝ 500ක්. දැන් මේ බාවරී කියන තාපසයා කල්පනා කරනවා දානයක් දෙන්න ඕනේ කියලා. එයාට එකතු වෙච්ච පිරිකර වලින් හිතල බ්‍රාහ්මණයෙක් ඇඳවලා දානයක් දුන්නා. එදා දාන දීලා ඉවරුනාට පස්සේ තව වයසක බ්‍රාහ්මණයෙක් ආවා. දිගණිය පුතු තියෙන කොණ්ඩේ ගැට ගැහිච්ච දත් මැදපු නැති වයසක නිකන් ඍෂිවරයෙක්ගේ පෙනුම තියෙන තාපසෙක් ආවා. ඇවිල්ලා කිව්වා මට ආරංචි වුණා ඔබ දානයක් දුන්නා කියලා. මම මේ දානෙට ආවේ. එතකොට බාවරී කිව්වා අනේ පින්වත් බ්‍රාහමණේ දානෙ දීලා ඉවරයි. නෑ මමත් ආවේ දානෙකට. මට ඔබ දානයක් දෙන්න කහවණු 500ක්.
එතකොට මෙයා කියනවා අනේ මගේ ළඟ සතයක්වත් නැහැ. මම ඔක්කොම දුන්නා. කියනකොට අර බාවරි බ්‍රාහ්මණයාට කියනවා අර තවුසා අපි වගේ කෙනෙක් ඉල්ලද්දී දෙන්නේ නැත්තම් ඔබට බොහොම අවුරුදු ගන්න වැඩක් කියනවා. ඒ කාලේ බය කරලා ඉන්නවා. බාවරි තවත් බය වුණා. බයලා කිව්වා අනේ සමා වෙන්න. දානෙට එකතු කරලා තිබිච්ච සෑම දෙයක්ම දුන්නා කිව්වා. ඊට පස්සේ අර තාපස අර නියපොතු දිග බ්‍රාහ්මණයා කියනවා එහෙමද? එහෙනම් දෙන්නේ නැහනේ. එහෙනම් මර තියාගන්න කිව්වා. තව දවස් 7කින් මේ හිස් මුදුන් පෙරෙනවා. මොකක්ද ඒ කලේ? කර්ස් එකක් කළා. සාපයක් කළා. දැන් අර බාවරි අවුරුදු 120ක මිනිස්සයා. එයාට මේකට ලොකු ෂොක් එකක් වැදුනා. දැන් මෙයාට භාවනා කරන්න බෑ. අර සාප කරලා ගියා. දැන් මෙයාට භාවනා කරන්න බෑ. මෙයා කල්පනා කරනවා මට තව දවස් කීයද ජීවත් වෙන්න තියෙන්නේ? 7යි. දැන් මෙයා කල්පනා කර කර ඉන්නකොට මෙයා ඉස්සරහට දෙවි කෙනෙක් එනවා. එයාගේ සංසාරේ මෙයාගේ පින් අනුමෝදන් වෙවි හිටපු නෑද ඥාති දෙවි කෙනෙක්. මෙයාට පිළිහිట్లా කියනවා බාවරි. ඔක විශ්වාස කරන්න එපා කිව්වා. ඒ මිනිහ කුහකේ කිව්වා. ඒ මිනිහ ඔය විදිහට බය කළා සල්ලි ගන්න. අවුෙන්න එපා කිව්වා. ඒ මිනිහා දන්නේ නැහැ කිව්වා. හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද? දෙකම දන්නේ නැහැ කිව්වේ මොඩේ. එතකොට බාවරි අහනවා දෙවිය එහෙනම් ඔබ කියන්නේ මොකද්ද මේ හිස් මුදුන? හිස් මුදුන පැලෙනවා කියන්නේ දෙවියා කියනවා අනේ බාවරි ඒක මන් දන්නේ නැහැ. එහෙනම් කවුද දන්නේ මේ? එතකොට දෙවියා කියනවා එකම එක්කෙනෙක් ලෝකේ දන්නවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන වචනේ අර දෙවියන්ගෙන් ඇහෙනකොටම මෙයාගේ අඟ කිලිපොලා ගියා. බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි. පොත්වල තිබුණ බුදු කෙනෙක් ගැන. ඊට පස්සේ මෙයා අහනවා සම්මා සම්බුදු කෙනෙක්? ඔව් බ්‍රාහ්මණේ. ඔව් බාවරි. සම්මා සම්බුදු කෙනෙක් විතරයි දන්නේ හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඥාන කොහෙද ඉන්නේ? ඒ සම්බුදු රජාණන් වහන්සේ මේ දවස්වල ඉන්නවා සනත් නුවර ජේතවනාරාමේ. දැන් බාවරිට හරි සතුටුයි. පහුදා උදේම අර මෙයාගේ ඉන්න ගෝලයන්ගෙන් දක්ෂම ප්‍රධාන ගෝලී 16 දෙනා අඬ ගැහුවා. ඒ 16 දෙනාට අඬ ගහලා කිව්වා පුදුම දෙයක් සිද්ධ වෙලා. මේ ලෝකේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා. දැන් ඔබ අදම පිටත් වෙන්න ඕනේ. අදම පිටත් වෙන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ දකින්න කොහටද? සරත්නවරට. ඉතින් මේ 16 දෙනා කිව්වා ආචාර්යතුමනි අපි කොහොමද දන්නේ සම්මා සම්බුද්දයි කියලා හොයන්නේ කොහොමද? කිව්වා ඔබ ඉගෙනගෙන තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 32ක් ගැන. ඔබට සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට ඔබ බලන්න යාගේ ශරීරයේ ඒ මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කියලා. ඊට පස්සේ ඔබ කටින් කතා කරන්න එපා.
හිතින් කතා කරන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් කටින් උත්තර දෙවි. හොඳයි කියලා. මේගොල්ලෝ පහුදාම පිටත් වෙනවා. පිටත් වෙලා ගිහිල්ලා යනකොට සවැත් නුවර බුදුරජාණන් වහන්සේ නැහැ. කොහොමයන්ට බුදුරජාණන් වහන්සේ හිටියා වෙන ස්ථානයක හිටියා කඳු මුදුනක. ඉතින් මේ තාපසවරු 16 දෙනා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. බුදුරජාණන් වහන්සේ කන්දේ වැඩ ඉන්නවා කියලා දැනගත්ත මේ පොතේ සඳහන් වෙන්නේ මේගොල්ලෝ ගියේ කොහොමද? පිපාස තියෙන කෙනෙක් වතුර හොයාගෙන යනවා වගේ. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. එතකොට උන්වහන්සේ වැඩ ඉන්නවා. මේගොල්ලෝ බැලුවා මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කියලා. ඉස්ලාම ගිහලා 16 දිනක් බැලුවා. බලනකොට මහා පුරුෂ ලක්ෂණ පේනවා 30ක්. උන්වහන්සේ කතා කරද්දී දත් පේනවා. ඒකට ඒගොල්ලෝ හිතා ගන්නවා මේ විදිහට තමයි මේ පිළිලා තියෙන මහා පුරුෂ ලක්ෂණ. දෙකක් හොයාගන්න බෑ. එකක් දිව. අනිත් එක උන්වහන්සේගේ රහසඟ. දිව දැන් මේගොල්ලෝ කල්පනා කරනවා දැන් දිව දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒ කල්පනා කරන එක්කෙනාගේ අදහසට උන්වහන්සේ මිරකල් එකක් පෙන්නනවා. ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රාතිහාර්යයකින් උන්වහන්සේගේ දිව පෙන්නනවා. දිව පෙන්නන්නේ එක මොහොතින් උන්වහන්සේ දිව මේ මෝල් වටේට කරකවලා දිවට ගන්නවා. ඒකෙන් හොයාගන්නවා මේ දිවෙන් උන්වහන්සේට මෝන මෙහෙම එක මොහොතින් වහන්න පුළුවන්. ඉරිදී උන්වහන්සේ රහසඟ කියනවා ඉරිදීකින්. ඊට පස්සේ දැනගත්තා මේ නම් සම්මා සම්බුදු කෙනෙක්. දැන් ඊට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රධාන එක්කෙනාගේ නම අජිත. අජිත අහනවා හිතින් අපේ ගුරුවරයාගේ නම මොකක්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඔබේ ගුරුවරයාගේ නම බාවරි. අපේ ගුරුවරයාට මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? ඔබේ ගුරුවරයාට මහා පුරුෂ ලක්ෂණ 3ක් තියෙනවා. ඊට පස්සේ අහනවා අපේ ගුරුවරයා ගෝලියෝ කීයකට උගන්වනවද? ඔබේ ගුරුවරයා ගෝලියෝ 500කට උගන්වනවා. ඊට පස්සේ අහනවා හිස් මුදුන කියන්නේ මොකක්ද? මේ හිතෙන් අහන්නේ. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා කටින් හිස් මුදුන කියන්නේ අවිද්‍යාව. හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකක්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ ප්‍රඥාව පහළ වීම. මේ 16 දිනම එකපාරට වැඳ වැටුණා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වෙනසේක මම ශ්‍රාවකයා වෙමි කියලා. ඒ 16 දිනට දේශනා 16ක් කරනවා. ඒ හැම දේශනාවක් අවසානයේ ඒගොල්ලෝ රහත් වෙනවා. ඒ 16 දින 80 මහා ශ්‍රාවකීන්ට අයිති. ඒ අජිත කියන තාපසයාට කරපු පළවෙනි දේශනාව තමයි අද අපි ඉගෙන ගන්න. අජිත සූත්‍රය. හරි ලස්සනයි. ඒකේ පාලිත් ලස්සනයි. තේරුමක් ලස්සනයි. බුද්ධ දේශනාවක් සම්පූර්ණයි කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවකින් ප්‍රශ්න අහනවා. දැන් ගාථාවකට පද කීයක් තියෙනවද? 4යි. පද 4 ප්‍රශ්න 4ක්. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ගාථාවකින් උත්තර 4ක්. හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අජිත හරි ලස්සනට අහනවා ඔබ කියන්නේ මම කියවම කේනස්
නිරුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සාභිලේපනං බ්‍රූහි කිංසුතස්ස මහභයං. බුද්ධ කාල ශ්‍රාවකව කටපාඩම් කරන් හිටියයි. දැන් බලන්න අපි කොයිතරම් ධර්මයෙන් දුප්පත්ද දැන්. කේනස් නියුතෝ ලෝකෝ, ඒ කියන්නේ මේ ලෝකේ කියන්නේ ජීවිතේ සත්වයා. කේනස් නියුතෝ ලෝකෝ, සත්වයා වැහිලා ඉන්නේ මොකෙන්ද? සත්වයා වැහිලා ඉන්නේ මොකෙන්ද? කේනස් නප්පකාසති, සත්‍යය වැහිලා බව ප්‍රකට වෙන්නේ නැත්තේ මොකින්ද? කිස්සාබිලේපනං බ්‍රෝහි, සත්‍යය සැරසිලා ඉන්නේ මොකින්ද? කිංසුතස්ස මහභයං, මේ සත්‍යයට තියෙන ලොකුම බය මොකක්ද? ඒක ගන්න එක පදයකට එක ප්‍රශ්නයයි. ප්‍රශ්න අතර දාතා බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. අවිජ්ජාය නියුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදා නප්පකාසති යප්පාභිලේපනං බ්‍රූමි දුක්ඛමස්ස මහභයං. මට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා, කියනවා අවිජ්ජායන ලෝකෝ, මේ සත්‍යය බැහැලා ඉන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් තමයි අපේ කවර තියෙන්නේ. වේවිච්ඡා පමාදා නප්පකාසති, මසුරුකමයි ප්‍රමාදයයි නිසා යාට ඒක තේරෙන්නේ නැහැ අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා කියලා. ජප්පා විලේපනං බ්‍රෝමි, එයා සරසගෙන ඉන්නේ ආසාව. දුක්ඛමස්ස මහම් බයං, එයාට තියෙන දුක්ඛ තමයි, එයාට තියෙන ලොකුම බය තමයි දුක. මොකද්ද දුක? ඉපදීම, ජරා මරණ, ශෝක එළපීම්, ඒක තමයි ආයි බය. අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අපේ අවිද්‍යාව මොන වගේද? අපි ඔක්කොම වැහිලා ඉන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. මේක උන්වහන්සේ ප්‍රමාවක් පෙන්නලා තියෙනවා බික්තරයක් වගේ කියලා. දැන් අපි ඔක්කොම බික්තර වගේ. දැන් බික්තරේ කවරලා තිබෙන්නේ මොකෙන්ද? කටුවෙන්. එතකොට ඇතුලේ ඉන්න එක්කිනාට එළිය පේනවද? ඒ වගේ කියන අපි කවර වෙලා ඉන්නේ අවිද්‍යාවෙන්. එතකොට බික්තරේ ඉන්න එක්කිනාට ලෝකෙ දකින්න නම් මොකද වෙන්න ඕනේ? බික්තරේ ඇතුලේ මෝරන්න ඕනේ. එයා බික්තරේ ඇතුලේ මෝරලා එයාට බික්තරේ ඉන්න බැරුව යනවා. එතන මොකද වෙන්නේ? කටු දික් කරගෙන යනවා. මේ වගේ තමයි අපි මාර්ගඵල ලැබෙන්නේ. ඒකෙන් අපි කොහොමද kind of බික්තර. එතකොට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාව නිසා වේවිච්ඡා ප්‍රමාදා නප්පකාසති, අපිට තියෙන මසුරුකම් නිසා ප්‍රමාදයට කියන නියම වචනේ සිංහලෙන්වත් අපිට තෝරන්න අමාරුයි. සාමාන්‍ය ප්‍රමාදී කියලා කියන්නේ මෙතන චතුරාර්ය සත්‍ය අවබෝධය හිතන්නේ නැති එක.
සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ප්‍රමාදයට මොකක්ද කියන්නේ? heedlessද? heedfulness කියනවනේ සිහියෙන් ඉන්න එකනේ. මම හිතන්නේ මේ වගේ අර්ථයක් ඇත්තේ. එතකොට ප්‍රමාදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පමාද මන යුජ්ජන්ති බාලා දුන්නේ දිනෝ ජන ජීවිතය ගැන අවබෝධයක් නැති ජනතාව ප්‍රමාදයටමයි කැප වෙලා ඉන්නේ. කොහොමද ප්‍රමාද වෙන්නේ? පුත්තාමත්ති ධනම්මත් අපිට ළමයින්ගේ වැඩ තියෙනවා. ධනම්මත්ති අපිට ගෙවල් දොරවල් වල වැඩ තියෙනවා. රැකී රක්ෂාවල් කරන්න තියෙනවා. ඒවටම මහන්සි වෙනවා. තමන් ඉන්නේ මොන විදිහේ තත්ත්වකින්ද කියලා තමන් දන්නේ නැහැ. අන්තිමට මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච අපිට මනුස්ස ලෝකේ අහිමි වෙනකොට ළමයි අපිත් එක්ක එනවා යම් අම්මේ. එනවද? නෑ. අපි මේකට අරන් යන්නකො මාළේ පුළුවන්ද? පුළුවන් දෙන්න. බෑ. අම්මේ කීයක් හරි මේක ඉන්නේ ගහගෙන ඩොලර් ටිකක් ඔතල දෙනවා. පුළුවන්ද? බෑ. අම්මේ මග වීදිමට මේ මිස්ටර් මෝල් එක තියාගන්න. පුළුවන්ද? බෑ. එන මොනවද කරන්නේ? අර කවරි බිත්තර කවරි ඒක ඇතුළේ තමයි අපි යන්නේ ආයෙත්. අරගෙන මොනවද අපි? ප්‍රමාදේ. අවබෝධය කරගන්නේ නෑ. අපි අරගෙන මොනවද? ආසාව. අපි මේ අරගෙන යන්නේ අපි කියන කරන දේවල් ටික. දේවිචා ප්‍රමාදානප්පකාසති. ජප්පාදි ලේපනම් බ්‍රූමි. බුදුරජාණන් වහන්සේ අභිලේපන කියලා කියන්නේ ලස්සනට සරසනවා කියන එක. දැන් අපි අභිලේපන කියන්නේ ඇහි ගම ගන්නවා ලස්සනට තෝල් පාට කරනවා මේක කරන්නේ ලස්සනට. මේ විදිහට අපි සරසනවා මොකෙන්ද? ජප්ප කියලා කියන්නේ තණ්හාව. ආශාවෙන් තමයි අපි සතුටු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛමස්ස මහබ්බයන්. එයාට ආයෙත් හම්බ වෙන්නේ මොකද්ද? දුක බයක්. එයාට තියෙනවා ඉපදීමේ බය, ජරා බය, මරණ බය, ශෝක බය, වැළපීමේ බය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ බය, අප්‍රියයන් හා එක්වීමේ බය, පංච උපාදානස්කන්ධ බය. ඒක තමයි කියන්නේ අරගෙන යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ පින්වතුනි ඔන්න ඔය පොකට විසඳුමක් දෙන්නයි. අවිද්‍යාවෙන් දැන් අපි කිව්වේ පිටරේ අර කවර වෙලා තියෙන මොකෙන්ද කටු වෙන්නේ? ඒ වගේ අපි අපේ ජීවිත සම්පූර්ණයෙන් වැළලා තියෙනවා චතුරාර්ය සත්‍ය නොදන්නා කමෙන්. ඒකයි අපිට එතනට යන්න අමාරුයි. දැන් මෝරක පිටරයක් න පොඩ්ඩක් හත් කරනකට පැටිය මෝරලා ඉන්න දික්මන්ට. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා කියන්නේ පිටරේ රත් කරනවා කියන එක. සම්මත විදර්ශනා භාවනා කරනවා කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගය වඩනවා කියන්නේ පිටරේ රත් කරනවා. එතකොට මොකද වෙන්නේ? පිටරේ උණුසුම් වෙන්න ඕනේ. පිටරේ ඇතුලේ ඉන්න සතා හැදෙන්න නම්. නැත්තම් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ පිටරේ ඇතුලේ සතා හැදුනොත් ආයේ පතන දෙයක් තියෙනවා. මේ පිටරේ කටුව පුරගෙන එළියට එන ඒ වාට පතන දෙයක් තියෙනවා. නෑ, සතා හැදුනොත් එළියට එනවා. මේ ධර්මයේ අහලා අපි ධර්මයට අනුව කල්පනා කරනවා කියන්නේ අවිද්‍යාව දුරු වෙන දෙයක් අපේ ජීවිතය ඇතුළේ වැඩෙනවා කියන්නේ. ධර්මයේ ඇසීමේ ඉලක්කය එකයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම ඉලක්කයෙන් තොරව බුද්ධ ධර්මයක් නැහැ. ඒක තමයි බුද්ධ ධර්මය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා ඔක්කොම ඉලක්ක වෙලා තියෙන්නේ ඒකටමයි. දැන් පින්වත්නි
චතුරාර්ය සත්‍ය ධර්මයේ කරා අපි මේ ජීවිතේ ගියොත් අපිට පරලෝකේ තියෙන ඔක්කොම අනුතුරු ටික ඉවරයි. දැන් අපි ගම කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් නෑ නෑ මම නම් බලන්න මං හොඳට හිත හදාගෙන ඉන්නේ. මට නම් බය වෙන්න දෙයක් නෑ. මං සුගතිය යනවා. අපි කියමු දැන් හිමිතාගෙන ඉන්නවා. දැන් යා මරණාසන්න වෙලා ඉස්පිතාලේ ඉන්නවා. තරහකාරී කියන්නට යනවා බලන්න. ගිහිල්ලා කියනවා ඔබ මැරෙන එක මේ හොඳ. දැන් යා හිතාගෙන ඉන්න හොඳ හිතකින් මැරෙන්න. ගිහිල්ලා යාට බණිනවා ඔබ මතකද මට ඉස්සර කරපු දේවල්. ඔබට දැන් මේ පළ දීලා මේ ඇඳේ වෙట్లా ඉන්න. මෙහෙම කියති දැන් එයාට කතා කරගන්නත් බැරි නෑ. යාර හිතාගෙන හිටපු හිත පවත්වන්න පුළුවන් වේද? පුළුවන් වේද? හිත වෙනස් වෙන්න මොහොතක් යන්නේ. ඊට පස්සේ යාගේ හිතේ ඇති වෙන තරහක්. තරහ කියන්නේ හිතට පුරුදු එකක්ද නොපුරුදු එකක්ද? පුරුදු එකක්. එතකොට හිත ඒ පුරුද්දට එක පාට වැටෙනවා. වැටුණාට පස්සේ ඒකෙන් එයාට හිත බේර ගන්න බෑ. ඩිවලොප් කරලා නැහැ. ධර්මේ නැහැ. එතකොට යා ඒ තුන ඉන්නවා. ඊට පස්සේ හිතනවා නෑ මට දැන් මේක මුකුත් කරගන්න බෑ. මම මැරිලා ඉන්නවා ඊපස්සේ. අපාය යනවා දන්නවත් නැතු යා. මේ වගේ අවස්ථාවක් ඔබට ආවොත් ඉවරයි නේ. අපි හිතන්න බැරි වෙලේ ප්‍රශ්න වලට අපිට මොකද වෙන්නේ? අපි ජීවිතය ගැන අවබෝධයක් තිබුණොත් ඒ හැම ප්‍රශ්නයකින්ම ඉස්සල්ලාම කිලුට වෙන්නේ අපේ හිත. ඊට පස්සේ හිත කිලුට උනාට පස්සේ ඒකින් අපිට බේරෙන ක්‍රමය දන්නේ නැත්නම් ඊට පස්සේ කිලුට හිතින් ඉන්න වෙන්නේ. කවුරුවත් දන්නේ අපි මොකද්ද කරන්නේ කල්පනා කරන්නේ. අපි කියමු දැන් කවුරුහරි ඉන්න බැලලා ගියා. අපිට එහෙම ඉඳලා ෂොක් එකක් වැදිලා දැන් ඉන්නවා ඇදී. අපි බලන්න අපි ගෙදර කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දන්නවද මෙහෙම එකක් වුණා කියලා? ඊට පස්සේ ඔන්න අපි මැරෙනවා. මරණ එකට අපි මිනිස්යාව තීරණය කරන්නේ මලකුණ දිහා බලලා ශානින්ද ගිහින් වගේ. මොකද කියන්නේ? අපි තීරණය කරන්නේ මේ ඩෙඩ් බොඩිය දිහා බලලා. ඒ තමයි අපේ ප්‍රඥාව නැතිකම. එතකොට මේ වගේ අවස්ථාවල් ලෝණ තරම් අපේ ජීවිතේට එන්න පුළුවන්. අපි කියමු අපිට එහෙම එකක් උනේ නැහැ. අපි හොඳ බොහොම පීස්ෆුලි අපි අවසාන කාලෙ ගෙවනවා. න විඥානේ සකස් වෙන්නේ අපිට ඕනෑට නෙමෙයි. අපි චතුරාර්ය සත්‍ය මේ ජීවිතය අවබෝධ නොකර හිටියොත් ඊළඟ ජීවිතයේ අපින් කෙරෙච්ච එකක් හරි කවදා හරි සංසාරේ කෙරෙච්ච එකක් හරි මොකද කර්මයේ විපාක දීමේ ක්‍රම කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එකක් දික්කරම වේදනීය. ඒ කියන්නේ මේ ජීවිතයේ විඳෝර ඉවර වෙනවා. තව එකක් තියෙනවා උපපජ්ජ වේදනීය. ඒක next life එකට යනවා. තව එකක් තියෙනවා අපරාපරි වේදනීය. until ලැකේ නිබ්බාන එක පස්සෙන් එනවා. එහෙම එකක් ඇවිල්ලා අපේ විඥානය හැදිලා ගියොත් නිවින්නේ. විඥානය හැදිලා ගියොත් තිරිසන් මෞකුසකට විඥානය හැදිලා ගියොත් පෙරේත ලෝකෙට කවුරුත් මේ ඩෙඩ් බොඩිය බදාගෙන නඩන කාටවත් පුළුවන් ද බේරන්න අපිව? කිසි කෙනෙකුට බෑ. එකම බේරිලා තියෙන්නේ සෝවාන් වීම විතරයි. සෝවාන් වීම කියන්නේ සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ග noble eightfold path. මේක ස්ට්‍රීම් එකක්. ඒ කියන්නේ දැන් noble eightfold path තියෙන්නේ directed to නිබ්බාන. ඒක සම්පූර්ණ නිවන කරා යන්න තියෙන්නේ. ඒකට කියනවා මේක බේලියෙන් නිවන කරා යන එක direct path. වංගු නෑ. ඒකට කියනවා ස්ට්‍රීම් කියලා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට
ආපු එක්කෙනාට කියනවා ස්ට්‍රීම් එන්ට්‍රන්ට් කියලා. සෝතාපන්න කියන්නේ ඒකයි. අන්‍යයාට විතරයි බේරීම තියෙන්නේ. ස්ථිර බේරීම. දැන් හිතන්න ඔබ ඒ ඉබඳු රැකවරණයක් තියෙන ධර්මය බොහෝ දිනක් ඒ ධර්මයට ඇවිල්ලා ස්ට්‍රීම් එන්ට්‍රන්ට් කෙනෙක් වෙලාදී මැරෙන්නේ නැත්නම් නිකම්ම හැමතැනම විඥානේ යන පුතඥ කෙනෙක් වෙලාද මැරෙන්නේ. බොහෝ දිනක් මැරෙන්නේ පුතඥ කෙනෙක් වෙලා. හේතුව මොකද? එයා දන්නේ නෑ මෙච්චර අනතුරක් තියනවා කියලා. දන්නේ. බුද්ධ දේශනා හොඳට ඉගෙන ගත්තාම තමයි තේරෙන්නේ බුදු කෙනෙක් පහළ වුණේ බුදු කෙනෙක් අපිට පහළ වුණේ සෝෂල් සයන්ස් උගන්වන්න නෙමෙයි. ඉකොනොමික්ස් උගන්වන්න නෙමෙයි. හෝම් සයන්ස් උගන්වන්න නෙමෙයි. බුදු කෙනෙක් පහළ වුණේ මොකේද? මේ four noble truths අපිට අවබෝධ කරවන්න. මේක හරියටම අපි අල්ලගත්තේ නැත්තම් අපිට මිස් වෙනවා. මිස් වුණාට පස්සේ අපි ආයේ කවදා කොයි ලෝකයක කොතැනක බුදු කෙනෙකුගේ ධර්මයක් අහවිද දන්නේ නැහැ. එදාට මේ පුරුද්ද එයි. මොකද්ද පුරුද්ද? හම්බ වෙන එකට අතාරින එක. එදාට කරයට. ඊට පස්සේ අපි කියයි එහෙම බෑ අපි පතන්න ඕනේ. පතන එක බුද්ධ දේශනාවක නැහැ. හැමතැනම තියෙන ක්‍රියාවක්. දැන් අර පිටරේ උපමාව බලන්න. ලස්සන උපමාවක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඉතිරිම ගැන කිකිලියක් කියනවා. මේ කිකිලි පිටර 10ක් දානවා. හැබැයි මේ කිකිලි පිටර රකින්නේ නැහැ. මේ කිකිලි යනවා හැමතැනම ওই රස්තිය ආදී යනවා. ගිහිල් හවසට එනවා පිටර දිහා බලනවා පිටරට මොකද තියෙනවා. දැන් කිකිලි බලහගෙන ඉන්නවා පැටලෙන්නේ නැහැ. කිකිලි කියනවා අනේ මේ පිටර පනට මෝරාවා. පිටර මෝරයිද? ඇයි හේතුව? කිකිලි රකින්නේ නැහැ. තව කිකිලියක් ඉන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ උපමාවත් අපි අහලා නැත්තම් අපි මොනවද අහලා තියෙන්නේ? තව උපමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කිකිලි විතර 10 දැම්මා. ඒ කිකිලි රස්තියාදු යන්නේ නැහැ. ඒ කිකිලි හරිය කල්පනාවෙන් ඉන්නවා මේ විතර ගැන. ඒ කිකිලි පොඩ්ඩක් කාලය ඇවිල්ලා ඉක්මනට ඇවිල්ලා දැන් ඒ කිකිලිගේ තියෙන මේ මූලික වැඩේ මොකද්ද දැන්? මේ විතර දකින්න එක. ඒ කිකිලි වෙනද වගේ දැන් රස්තියාදු යන්නේ. කෑම කන්නේ ඉන්නේ දූදු යන්නේ. පොඩ්ඩක් කාලා ඉක්මනට ඇවිල්ලා විතර රකින්නවා. දැන් මේ කිකිලි පතන්නේ ඉක්මනට කටව මෝරන්න කියලා. කිකිලි දන්නා කටව මෝරන්නේ රැක්කොත් විතරයි කියලා. ඒ විතර ටික මෝරනකට එක ඒ හොටින් කටු කඩාගෙන එළියට එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ විදිහමයි කව ධර්මයේ. එතකොට මේ විදිහට අපිට මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවේ අපි රැකුණොත් සමහර විට අපි හිතාගෙන ඉන්නේ මේ අනුන්ගේ ඇඟිල්ලෙන් අවසාන වෙලාවේ අපිට දරුවෝ ඇවිල්ලා සලකාවි අපිට හොඳ දේවල් පින්නාවි. දැන් අපේ රටේ සමහර අවස්ථාවලදී මරණාසන්න වුණාම මේ බුද්ධ පින්තූර මුන්ට අල්ලනවා. දේරන් පුළුවන් ජීවත් වෙන්නේ හිතේ කාලේ කිසිම ඩෙවලොප්මන්ට් එකක් නැහැ. හිස් අර අවසාන මොහොතේ පුළුවන් මේ වගේ රැවටීමක් කරන්න මේ හිතට. අපිටන්නේ ලෝකේ රවටනවා වගේ හිත රවටන්න පුළුවන් කියලා. හිත රවටන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි මේ ජීවිතයේ පින්වත්නි අපේ ජීවිතේ අපිව දැන් අපි මේ ගත කරද්දී හොඳ ජීවිතයක් වෙනවා. ඔබට මේ ලංකාවට වඩා අවස්ථාවක් තියෙනවා. මට තියෙක හැටියට.
ඔබේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා ඔබ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන ඉලක්කෙ හිටියොත් ඒක වාසිය කාටද තියෙන්නේ? Tamanට තියෙන්නේ. අපි කිව්ව සෝතාපන්න වුණා මේ ජීවිතේ. දැන් ඔබ වයසට ගියා. කවුරු හරි කෙනෙක් ඔබට ගහලා මැරුවා. කොහේද ඔබ? සුගතියේ. ඇයි සෝතාපන්න වෙච්ච කෙනෙක්, ස්ත්‍රීමෙන්ට්‍රන් කෙනෙක් කිසිම ආයුරකින් නිරේ යන්නේ, තිරිසන් අපාය යන්නේ, පිරිත ලෝක යන්නේ. එන මිනිසෙකුට තියෙන නියම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබිච්ච වෙලාවේ අපි ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ආරක්ෂාව අපි ගත්තේ නැත්නම් අපි හරීම අපිට ලැබිච්ච හොඳම වාසනාව අපි පයින් ගවනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දෙවෙනි ගාථාව. ඒ අහනවා මෙහෙම. සවන්ති සබ්බදී සෝතා සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රූසි කේන සෝතා පිථේයරේ. අනිතන සෝත කියන වචනයක් ආවා. එතන සෝත කියන්නේ සෝත කියනවා පින්වත් කනට පාලි භාෂාවේ. සෝත කියනවා ආර්ය ශ්‍රාණික මාර්ගයට. සෝත කියනවා සැඩපහරට. සෝත කියනවා තෘෂ්ණාවට. ඒ දින ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. සවන්ති සම්බදී සෝතා. සම්බදී කියන හැම තැන කියලා කියන්නේ 6 තැන. මොනවද 6 තැන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. සවන්ති සම්බදී සෝතා තෘෂ්ණාව මේ 6 තැනින්ම ගලනවා. ආසාව මේ 6 තැනින්ම ගලනවා. දැන් මේ කවුද අහන්නේ මේ? අජිත අහන බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ ඇහෙනුත් ආසාව ගලනවා. කනිනුත් ආසාව ගලනවා. නාසයෙන්ත් ආසාව ගලනවා. දිවිනුත් ආසාව ගලනවා. කයිනුත් ආසාව ගලනවා. හිතිනුත් ආසාව ගලනවා. සෝතානං කිං නිවාරණං. මේක වළක්වන්නේ කොහොමද? මේක පාලනය කරන්නේ කොහොමද? සෝතානං සංවරං බ්‍රූසි. භාග්‍යවතුන් වහන්සේ මේ කය බේරෙන් සංවර කරගන්න හැටි, මේ තෘෂ්ණාව ගලා ගැසීම වළක්ව ගන්න හැටි, සංවර කරගන්න හැටි දේශනා කළ මැනව. කේන සෝතා පිථියරේ. මේ ගලන තෘෂ්ණාව වේලන දාන්නේ කොහොමද කියලා. හරි ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා රුක්ක ධම්ම සූත්‍රය කියලා. ඒකේ තියෙනවා දැන් අපි ගමු කිරි හැදෙන ගස් තියෙන ගහෙන් කිරි තියෙන අරලිය වගේ ගහ. ඒත් අරලිය ගහේ දැල්ලක් කැඩුවොත් කිරි එනවා. මලක් කැඩුවොත් කිරි එනවා. කොළයක් කැඩුවොත් කිරි එනවා. ගහට කෙටුවොත් කිරි එනවා. මුලට කෙටුවොත් කිරි එනවා. හේතුව මොකද? ඒ ගහ පුරාම කිරි තිබීම. අපිට ඇහෙන් රූපයක් දැක්කත් ආසාව වෙනවා. කනින් ශබ්දයක් ඇහුවත් ආසාව වෙනවා. නාසයෙන් ආග්‍රහණය කළත් ආසාව තියෙනවා. දිවෙන් රස විඳ ආසාව තියෙනවා. කයට ස්පර්ශ ලැබුණා ආසාව තියෙනවා. හිතට හිතුණා ආසාව තියෙනවා. මොකද හේතුව? ආසාව තිබීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මේ ගහ මුලින්ම උදුරනවා. උදුරලා අවුල් දානවා. ටික දවසක් යනකොට මේ ගහ වේලෙනවා. වේලුණාට පස්සේ දැල්ලක් කඩනවා. කිරිනවා.
නෑ. කොළයක් කඩනවා. කිරිනවද? නෑ. ගහ කපනවා. කිරිනවද? නෑ. මුල කඩනවා. කිරිනවද? නෑ. කෝකිරි. අවුවිදමීම නිසා මුලින් උදුරලා වේලිලා ගිහිල්ලා මේ විදිහට මේ තෘෂ්ණාව වේලිලා යන්නේ කොහොමද කියලා අහනවා. බලන්න මේ ප්‍රශ්න කොයිතරම් බුද්ධිමත්ද කියලා. දැන් මුලින් අහපු ප්‍රශ්න කොයිතරම් බුද්ධිමත්ද බලන්න. දැන් සාමාන්‍යයෙන් අපි මේ අපිට හිතෙන ප්‍රශ්න ඊට වඩා කොයිතරම් ලපටිද? කොච්චර බුද්ධිමත් ප්‍රශ්න දාන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරං භ්‍රූමි පඤ්ඤායේතේ පිඨියරේ යානි සෝතානි ලෝකස්මින් මේ ලෝකේ යම්තාක් මේ ඇස කන නාසය දිවකය මනසින් ගලන්නා වූ තණ්හා ගංගා ඇද්ද සතිතේ සංනිවාරණං ඒක පළක් වන්නේ සිහිය. බලන්න කොයිතරම් ලස්සනද කියලා මේ උත්තර. තේසානං සංවරං බ්‍රෝමි සිහියමයි සංවරය කියලා කියන්නේ. පඤ්ඤායේති පිඨියරේ මේ තෘෂ්ණාව වේලින්නේ ප්‍රඥාවෙන්. තෘෂ්ණාව වේලින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතනදී එහෙමනම් මේකෙන් බේරෙන්න තියෙන්නේ කරුණු දෙකක් උපදවා ගැනීම. මොකක්ද? සති ප්‍රඥා. දැන් මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ ගමන් කිරීමේදී අපිට පිහිට වෙන්නේ ওই සිහිය ප්‍රඥාව. හැබැයි ප්‍රඥාව මුල් වෙනවා හැම එකටම. දැන් ආර්ය ශ්‍රාණික මාර්ගයේ ගමන් කිරීමේදී මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ ආරම්භ වෙන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ මොකෙන්ද? සද්ධර්ම ශ්‍රවණේනුයි යෝනිසෝ මනසිකාරේනුයි. සද්ධර්ම ශ්‍රවණේ අපිට ආවේ නැත්නම් අපිට කොයිතරම් නුවණ තිබුණත් අවබෝධ වෙන්නේ නැහැ. උදාහරණයක් මම කියන්නම්. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගිහි නම මොකද්ද? උපතිස්ස. මුගලන් මහ රහතන් වහන්සේගේ ගිහි නම මොකද්ද? කෝලිත. මේ දෙන්නා දවසක් ගියා මේ විනෝද කාන්වල එකක් බලන්න. ගිහලා මේගොල්ලෝ කල්පනා කළා මේ බොරු දේවල්. බොරු දේවල් පස්සේ අපිට යන්න ඕනේ නැහැ. අපි යමු ජීවිත අවබෝධය සොයාගෙන. මේ දෙන්නා පිටත් තුනා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ පහළ වෙලා නැහැ. මේ දෙන්න යනකොට මේකෙන් ආරංචි වුණා ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා කියලා සංජය කියලා තාපසෙක්. එතෙන්ට ගියා. ගිහිල්ලා කිව්වා අනේ ආචාර්යතුමනි අපිට වැඩක් නැහැ මේ ලෞකික ලෝකේ. අපිට මේට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් අපි හොයාගෙන යනවා. ආයෙත් අපි ළඟ තියෙනවා කියලා මේ සංජය මොකද කළේ? මේගොල්ලන්ව බාරගත්තා. දැන් කාලයක් ඉන්නවා. ඒ සංජයගේ ඉගැන්වීම් ඔක්කොම ඉගෙන ගත්තා. මේගොල්ලන්ගේ කිසිම අවබෝධයක් දිනුනේ නැහැ. මේ දෙන්න කතා වුණා අපිට මෙතන ඉඳලා හරියන්නේ නැහැ. අපි යමු නුවණිති කෙනෙක් මුණ ගැහෙන කම්ම අපි යමු.
අපි දෙන්න දෙපැත්තට බෙදලා යනවා. එක්කෙනෙකුට කවුරු හරි ධර්මයේ ජීවිත ආභෝගය තියෙන කෙනෙක් මොන ගැවුනොත් අනිත් එක්කෙනාට අවිල කියන්න ඕනේ කියලා දෙන්න පොරොන්දු වෙලා පිටත් වුණා. දැන් උපතිස්ස දැන් වුණ රජගහනුවර දැන් ඉතින් හැමතැනම ඇවිදගෙන යද්දි දැන් හරියට සම්බන්ධයක් නැහැ. දැන් මේගොල්ලෝ නිදහසේ හොයනවා. දැක්ක ස්වාමීන් වහන්සේ නමක් වාසනාව රහතන් වහන්සේ නමක් දැක්කේ. අර පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් එක්කෙනෙක් අස්සජී දැක්ක ගමන්ම අඳුනගත්තා මෙන්න වෙනසක් තියෙන කෙනෙක්. මෙන්න වෙනසක් තියෙන කෙනෙක් අඳුනගත්තා. අඳුනගෙන බැලුවා මොකද කරන්නේ? පින්ඩ පාති වඩිනවා. මේ වෙලාව මම මොකක් කතා කරන්න හොඳ නැහැ. පොඩ්ඩක් පස්සෙන් ගියා. උන්වහන්සේ කතාවක් නැහැ. දානය අරගෙන පාත්‍රයට ගියා මේ කොයි හරි නිදහස් තැනකට. මේ තරුණයා පස්සෙන් ගියා. ගිහිල්ලා බලන් හිටියා. බොහොම සීලෙන් රාතන් වාසී කියලා කියන්නේ දැන් අර ඇස කන නාසය දිවකය මනස කියන හයින්ම ගලන තෘෂ්ණාව මක් වෙලාද? වේලිලා. සති තේසංවරම් සතිය තියෙනවා. පඤ්ඤාව සම්පූර්ණ තියෙනවා. එතකොට උන්වහන්සේගේ ජීවිතේ පුරා අරහත්ත්වයේ තියෙන නිකලස් බව තියෙනවා. උන්වහන්සේ දාන වන්දන බලන් හිටියා. ඉවර වුණා. ළඟට ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මම දැකපු හැම කෙනෙකුටම වඩා වහන්සේට ජීවිතය ගැන මුකුත් විශේෂ අවබෝධයක් තියෙනවා කිව්වා. වහන්සේට පුළුවන් දෙයක මට විස්තර කරන්න. පින්වත්නි මට තේරෙන්නේ නැහැ කොච්චර. ඒක මට වචන වලින් ගොඩාක් විස්තර කරන්න තේරෙන්නේ නැහැ කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේගේ අවබෝධය දුන්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ගෞතම කියන බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ තමයි මට මේ අවබෝධය දුන්නේ. අනේ ස්වාමීනි මට විස්තර කරන්න. පින්වත්නි මට බෑ විස්තර කරන්න එච්චර. ස්වාමීනි මට ඔය දන්න භාෂාවෙන් මට කියන්න. මම අර්ථ ගන්නවා කිව්වා. එතකොට යෝනිසෝ මනසිකාරී උත්තරණේ තියෙනවා කාටද? උපතිස්සට. යාට මෙච්චර කාලයක් ඒ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රයෝජනයක් වුණාද? නැහැ. ඇයි? ධර්මයෙන් ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ අස්සජී මහරහතන් වහන්සේ තමන් දන්න දේ සමරයිස් කරලා කියනවා පොඩ්ඩක්. කොහොමද කියන්නේ? ඔව් යේ ධම්මා හේතුප්පභව. යම් ධර්මයන් යම් දේවල් හේතුන්ගෙන් ප්‍රභවය වෙනවා නම් ඒ කියන්නේ හේතු නිසා හට ගන්නවා නම් තේසං හේතු ඒ හේතු මොනවාද කියලා තථාගතෝ ආහ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ ටික කියනකොටම සාරමේ උපතිස්ස සෝවාන් ස්ත්‍රීමෙන්ටන් කෙනෙක් වුණා. ඊට පස්සේ කියනවා තේසංචයෝ නිරෝධෝ. ඒ හේතුන්ගේ යම් නිරුද්ධයක් නැතිවීමක් වැද්ද. ඒවං වාදී මහා සමනෝ. ඒ මහා ශ්‍රමයන් වහන්සේ ඔන්න ඔය ගැන තමයි දේශනා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක් ගැනද? හේතු ඵල හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වීම. ආගෙන හොඳට පැහැදිලා මෙයා. දැන් මෙයා කෙලියෙන් යනවා දැන් ඊළඟ එක්කෙනා යාගෙන යාළුවා. කවුද යාළුවා? කෝලිත. දැන් කෝලිත දැක්ක ඈතදීම මෙයාගේ මූණ හිනාවක්. සන්තෝෂේ. දැකලා සතුටින් වගේ
හරි සතුටුයි කිව්වා. මට හම්බ වුණා කිව්වා මම හොයපු දේ අනේ මට කියන්න. කිව්වා. වේදාතාව. අර එක කොටසක් අහනකොට උපතිස්ස සෝවාන් වුණා. කොටස් දෙකම අහනකොට මොග්ගල්ලාන ඒකෝලිත සෝතාපන්න වුණා. අපි කීවතාවක් අහනවද? ඔන්න වෙනස. ඇයි අපි හැමතිස්සෙම ඉන්නේ doubtful thoughts වල. මේක මේ හාමුදුරු කිව්වට මේ පාරමිතා නැතුව කොහේ කරන්න දුවා. ඕම කිව්වට අපිට මේ ගිහි ගත කරන්න පුළුවන්ද? මොකද අපේ attention එක සම්පූර්ණයෙන් යන්නේ නැහැ. අපි honestly නෙමෙයි මේක අහන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි හොයන්නේ මේකේ වර්ධින කෑල්ල. ඒක මතක තියාගන්න. අවබෝධය ඉන්නේ ජපකොලක් බෑ. දැන් බලන්න වෙනස අපිට අවබෝධ වෙනවා. අපිට තියෙන්න ඕනේ බොහොම විවෘත open heartedly අපි අහන්න ඕනේ ධර්මය. එතකොට විතරයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. වචනයක් හරි අවබෝධ වෙන්නේ එතකොට විතරයි. ඉතින් අපි ප්‍රඥාවෙන් ප්‍රයෝජනෙ ගන්න නම් අපේ මේ තියෙන මානසිකව අපි හිතන්න පුළුවන් අපේ කුසලතාවයේ අපි හසුරවන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. ඒක අපිට නැචරලි පිටලා තියෙන්න ඕනේ. දැන් අපිට ඇස් දෙක වගේ, කන් දෙක වගේ, නාසය වගේ අපිට හිතන්න පුළුවන්කම හරියට පිටලා තිබුණොත් කාටවත් බෑ අපි ජීවිත අවබෝධ කරගන්න එක වළක්වන්න. ඇයි කාටද පුළුවන් අපි හිතන වළක්වන්න? අපිට හිතන්න ඕනේ ධර්මයක් හම්බ වෙනවා නම් ඒ ධර්මයක් අපිට මතක හිටිනවා නම් ඒ ධර්මයට අනුව අපිට කල්පනා කරන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් අපිට බැරිද මේ අපේ ජීවිතය අවබෝධ කරගන්න? පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සති තේසං නිවාරණ මේක කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ, මේක පාලනය කරන්න තියෙන්නේ සිහියෙන්. එතනම් පින්වත්නි අපිට මේක එක දෙයක් තේරෙනවා. අපේ හිත අකුසලයේ පිටපු වෙලාවට අපිට නැත්තේ සිහිය. අපේ හිත අකුසලයේ පිටපු වෙලාවට අපිට නැත්තේ ප්‍රඥාව. සිහිය ප්‍රඥාවයි නැතුව අපි කරපු කියපු දේවල් කොයිතරම් නැද්ද සංසාරේ. අපි මේ මයින්ඩ්ෆුල්නස් ඩෙවලොප් කළද අපි මේ ඔක්කොම කළේ? නෑ. විස්ඩම් එකක් එක්කද අපි ඔක්කොම කළේ? අපි මේ මෝඩ ළමයි වගේ හැසිරලා නැද්ද? චූටි ළමයි වගේ. ඒකනේ දැන් වයසට යනකොට අපි එතනට යන්නේ. දැන් වයසට යනකොට මොකද වෙන්නේ? වයසට යනකොට පොඩි ළමයි වෙනවා. පොඩි ළමයි වෙනවා. එතකොට ඒ වයසට ගිය පිටකෙනට අනිත් අය කතා කරන්නේ ලොකු එක්කෙනෙකුට කතා කරන විදිහටද? නෑ. චූටි එක්කෙනෙකුට කතා කරන විදිහට කතා කරන්නේ. පොඩි ළමයි වෙනවා. ඇයි? සිහිය දියුණු කළා නෑ. ප්‍රඥාව දියුණු කළා නෑ. අවබෝධය දියුණු කළා නෑ. ඊට පස්සේ එක වාහනකට නෑ ඕක නෙමෙයි මේ බලන්න කියලා බෝනික් එක්කෙන්නවා. ඊට පස්සේ ආමේ සුට්ටික බොන්නකෝ උරත ගන්නවා. තනිකරම ඊට යාව ට්‍රීට් කරන්නේ කවුරු වගේද? මේ චූටි දරුවෙක්ව නලවනවා වගේ. අන්තිමේදී යමරලා යනවා. ඒක වෙන්නේ එයාට අවබෝධ කරගන්න තියෙන මේ මානසික කුසලතාවය එයා ප්‍රයෝජනෙ ගත්ත නැති නිසා. අපිට අවබෝධ කරන්න පුළුවන් හැකියාව තිබිච්ච කොච්චර අවස්ථාවල් අපිට නැති වෙලා යන්නේ නැද්ද බුද්ධ ශාසනය නැති කාලවල. ඒ කියන්නේ පින්වත්නි ලෝකෙ වැඩිපුර තියෙන්නේ බුදුවරේ පහළ වෙන කාලද බුදුවරේ පහළ වෙච්ච නැති කාලද?
බුද්ධ ධර්මෙ නැති කාලේ මේ බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන කාලේ මෙච්චර මේ ධර්මයට අමාරු නා බුදු කෙනෙක් නැති කාලේ අපිට තියෙන්නේ කාලා බීලා ජීවත් වෙන්න විතරයි. පුළුවන් තරම් විනෝදයෙන් ඉන්නවා පුළුවන් කාලේ ටික වාසිකන්නේ ඔක්කොම නැති යනවා. ඊට පස්සේ කෙනෙක් පුටුවලට වාඩිලා හින්නුන් පාරට යනවා. ඔච්චරම. ඊට පස්සේ යාට කියපු කරපු දේවල් මතක් වෙනවා. ඕමිකලා සමහර පිටින් හැදෙන ස්ට්‍රෙස් එක හැදෙනවා. චුට්ටක් යහම යනකොට කියනවා. අන්තිමේදී වමෙල මැරෙනවා. ඔබ කැමතිද ඔබගේ ජීවිතේ ඒ වගේ ඉරණමක් කරා යන්න? ඒ ඉරණමක් කරා යන්න තරම් අපි අවාසනාවන්ත වෙන්න ඕන නෑ. අපිට පුළුවන් වෙන්න ඕනි සිහිය දිනු කරන්න. සිහිය දිනු කරන්න ප්‍රධානම වෙන්නේ සම්මා දිට්ඨිය. අපිට පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ දුක්ඛ නම් ආර්ය සත්‍ය මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඉපදීම දැන් සාමාන්‍ය ඉපදීම දුකක් කියලා එකක් අපි කතා කරාට අපේ පොදු සම්මුතියේ තියෙන ඉපදීම දුකක් කියලා නෙමෙයි. පොදු සම්මුතියේ තියෙන ඉපදීම සැපක් කියලා. ඒකනේ දැන් මේ මලයාලෙම නිවන් සැප ලැබුවා කියලා බැනර් ගැහුවට ඒ කතාව කියන වෙලාවට කියන්නේ කොහොමද? ආයමත් මෙයා අප අතර ඉපදීවා. ආයමත් ඉපදීවා කියනවා. ඒතකොට ඒක තේරුම් සමහර මම අහලා තියෙන කතාවලට කියනවා ධම්ම නිවන් දකින්න එපා මෙයා. මෙයා ආයෙත් අපිට සේවය කරන්න. එතකොට අපි කිව්වා මෙයා එනවා. හරි ලේසි වැඩක් නේ. නේද? දැන් මැරෙනවා කියන්නේ. ඉන්න ආයේ එනවා. අපිට හරි ලේසිනේ මේ වැඩේ. බය වෙන්න කිසිම දෙයක් නෑ. මැරිච්ච ඔක්කොටම අඬ ගහලා ආයෙ ගෙන්න ගන්න තියෙන්නේ. එහෙම වෙන්නේ නෑ පින්වත්නි. අපි නිකන් බොරුවට කියන මේ මෝඩ ළමයි කතා. අපිට අපි නුවණ පාවිච්චි කරලා තේරුම් ගත්තොත් මේක තමයි අපිට ලැබිච්ච අවස්ථාව. මේ වගේ අවස්ථාවක් අපි හරියටම හරි දැස්සගත්තොත් බුද්ධ දේශනාවේ තියෙනවා සම්මා දිට්ඨියට ඇවිල්ලා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි සෝතාපන්න ශ්‍රාවකෙක්. එක් අපිම සෝතාපන්න වෙන්න අපි පුහුණු වෙනවා කියලා. දැන් ඉස්සෙල්ලාම කෙනෙක් ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න තියෙන ස්ටෙප් එකක්. පළවෙනි එක ඒක තමයි සද්ධානුසාරී. අපිට ඇති වෙන්න ඕනේ මේ unshakable confidence එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි අවබෝධ කරගත්තොත් අපිට මේකෙන් බේරෙන්න පුළුවන්. අන්න ඒක තමයි සද්ධානුසාරී. එතනින්දලා ඒකට උමනා කරන දේවල් සූදානම් කරගන්නවා. ශ්‍රද්ධාවට එනවා, සීලවත් වෙනවා, දහම් පොත්පත් කියවලා ගානට දහම් ධර්ම හරි ගස්ස ගන්නවා. ඊට පස්සේ ධර්මයේ විස්තර කරනවා අනිත්‍ය ගැන, දුක ගැන. දැන් ඊට පස්සේ ඒ විදිහට හිතන්න පටන් ගන්නවා. ධම්මානුසාරී. ඔන්න සෙකන්ඩ් ස්ටෙප් එකට එනවා. ඒක සෝතාපන්න මාර්ගය. සෝවත් මාර්ගය. ඊට පස්සේ අවබෝධ කරගන්නවා අරක. මොකක්ද අවබෝධ කරගන්නේ? යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඒකට කියන්නේ ධම්ම චක්කු. ධම් ඇස. ඒ තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හේතු නිසා හටගන්නා යමක් ඇද්ද ඒ සෑම දෙයක්ම හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවා. මේක තමයි ලෝකයේ තියෙන ස්වාභාවික දේ. ධම්මච්චිති ධම්ම නියාමත. මේ ස්වාභාවික ධර්මතාවයක් මේ කියනවා. අන්න අවබෝධ කරගන්නවා පටිච්චසමුප්පාදේ. පංච පාදානස්කන්ධේ අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගන්නවා මෙතන ආත්මයක් නැහැ. මෙතන අපේ කමාන්ඩ් වලට වැඩ කරන මොකක්වත් නැහැ. මෙතන තියෙන හේතුවක්
නිසා ඵලයක් හට ගන්නවා හේතු නැති වෙනකොට ඵලෙ නැති වෙනවා. අන්න ඒකත් එක්ක යාට කර්මඵල ගැන හොඳට තේරුම් යනවා. අන්න යා සෝතාපන්න බවට පත් වෙනවා. ඒ ශ්‍රාවකයා සෝවාන් මාර්ගයේ ප්‍රගුණ කරමින් හිටියත් අපි කියමු හදිසියෙත් මරුණා කියලා. එයා උපදිනවා දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ විදිහට. කෙනෙක් දිව්‍ය ලෝකේ උපදුනා කියන්නේ වනාන්තරයක තනි වුණා වගේ කියනවා. දැන් මොන කෙනෙක් වනාන්තරයක ගිහිල්ලා අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා කියන්නේ මොන කැලේ ගියා බින්ද අතරමං වුණා. දැන් අතරමං වෙලා ඉන්නවා. දැන් මෙයාට ඇහෙනවා බෙර ශබ්දයක්. ඒකට මෙයා දන්නවා බෙර ශබ්දය ඇහෙනකොට ඒ බෙර ශබ්දය ඇහෙන්නේ මිනිස්සු වාසය කරන තැන. දැන් එතකොට පාර හොයාගන්න මෙයා කොයි පැත්තෙන්ද? බෙර හඬ පැත්තෙන්. බෙර හඬ පැත්තට යනවා. ගියාම ගමට වැටෙනවා. මේ වගේ කියනවා දිව්‍ය ලෝකේ ගියාම එකපාරට ඒ තියෙන අර මේ සැප දැකලා ඒකට මෙයා වසඟ වෙනවා. වසඟ වෙලා මම සැපෙන් ඉන්නවා. දෙවි කෙනෙක් කියනවා අන්න ධර්මදේශනාවක් තියෙනවා දෙවිවරුන්ගේ යන්න අහන්න. දැන් මෙයා පුරුදු කරපු එකක් නේ මේ හැඟීම එන්නේ. මට කැමැත්තක් ඇති වෙනවා. යනවා වනහන්න. ඔන්න එතන කියනවා චතුරාර්ය සත්‍ය. සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිහිය. දැන් මෙයාට එකපාරට මතක් වෙනවා අහල පුරුදු එකක් නේ. අහල පුරුදු එකක්. ඔන්න මෙයාගේ මතකයට එනවා මිනිස් ලෝකේ පුරුදු කරපු ධර්මය. ඇවිල්ලා මෙයා මාර්ගඵල අවබෝධයක් ඇති කර ගන්නවා. සෝතානුදත සූත්‍රය කියලා බුද්ධ දේශනාව සඳහන් වෙනවා. සමහරට කෙනෙක් එහෙම නැතත් එයා කල්පනා කරනවා මම කොහොමද දිව්‍ය ලෝකේ ආවේ? මොන වගේ පිනක් මම කරලා ඇද්ද? කියලා මෙයා නුවණින් විමසනවා. විමසනකට මෙයාට අවබෝධ වෙනවා මම මේ හිස් සතින් ඉපදිලා නෙවෙයි. මම මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරපු එක්කෙනෙක් මනුස්ස ලෝකේ. මම ඒ නිසා මේ ඉපදුනේ. කියලා මෙයා ඒක ඒ ලෝකෙ දිනු කරලා මාර්ගඵල ලබා ගන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහේ බලනකොට අපිට මේ සංසාරේ අතරමං වෙන්න දෙයක් නැහැ. ආරක්ෂාවක් තියෙනවා. නමුත් දැන් මට හම්බෙලා තියෙන සමහර අම්මලා මේ හරියට සිල් ගත්තෝ පින් කරපු අය මේ මට කියන මං අහන තින් දැන් අම්මා දැන් කොච්චර කාලද සිල් අනේ ස්වාමීනි දැන් අවුරුදු 30ක් වෙනවා සිල් අරගෙන දාන දීලා මං ඉතින් එහෙනම් දැන් ඉතින් දිවි ලෝකයයි නේ. එහෙම කියන්න බෑ කියනවා. ඇයි? දන්නේ ස්වාමීනි අවසාන මොහොතේ චුතිචිත්තෙන් බඩුව වැඩකාරය චුතිචිත්තෙන් මොනවා කරයි දන්නේ නැහැ කියන චුතිචිත්තේ. එතකොට දැන් යා ඉන්නේ කොන්ෆිඩන්ස් එකක ඉන්නේ නැද්ද? යා ඉන්නේ විචිකිච්ඡාවේ. කවුරුත් මට කියලා නෑ මම අහනවා. අනේ සාන්නාංශ මම මේ හොඳට තිසරණේ පිටු එක්කනේ. මම අවුරුදු මම අපි වගේ දුක තියන්නේ කොහොමද? අපි නිසුබ තියන්නේ. එහෙම මේ සිංහ පෙට වගේ කතා කරන්නේ මට හම්බුලා නැහැ. එතකොට ඒකට හේතුව මොකද? දැන් සමහර භාවනා කරන යෝගීන් පවා ඉන්නවා. කලාට ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ මේක යම් දෙකේ විශ්ුනොත් අවසාන මොහොතේ සිත මොන හරි වුණොත් ඒ සිත මොන වුණත් බය වෙන්න ඕනද සෝතාපන්න කෙනෙකුට? බය වෙන උසල පොළේ ගහුවත් බය වෙන්න දෙයක් නැහැ. ඇයි? එයා යන්නේ සුගතියේ. මහානාම කියන ශාක්‍යය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම තවමට යනවා. ගියම තවම තියෙනවා බඩු කඩසාප්පු බඩු මුට්ටු තියෙනවා. මට ඒ වෙලාවට ධර්ම මතක නැති වෙනවා. මට බුදුරජාණන් වහන්සේ ගැන සිතන්න මතක නැති වෙනවා. මට ආර්ය සංඝයා ගැන හිතන්න මතක නැති වෙනවා. මට මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන එකත් මට මතක නැති වෙනවා. මට හිතුණා මම මේ වගේ වෙලාවක මැරුණොත් මට මොකක් වේවිද?
බුදුරජාණන් වහන්සේ වදාළ මා භායි මහානාම බලන් දෙපා. සෝවාන් වෙච්ච සෝතාපට්ටි අංග තියෙන කෙනෙකුට ඒ කියන්නේ නොසෙල්වෙන ලෙස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ආපු චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි අසීමිත පැහැදීමකින් ඉන්න ආර්ය සංඝයා කෙරෙහි පැහැදීමකින් ඉන්න සීලවන්ත ඒ ශ්‍රාවකයා මිහිරි මොන විදියට මරන ශරීරයට වෙන දේවල් වෙනවා කියලා. එක්ක ශරීරයේ සත්තු කෑවොත් කාලා දාවි. ශරීරය නිකම් කුණු වෙලා යනවනම් කුණු වෙලා යයි. එයාගේ සිත විශේෂගාමී වෙනවා. අපි සාමාන්‍යයෙන් සැලකිලිමත් වෙන කෙනෙක්ගේ සිත ගැනද බොඩි එක ගැනද අන්න වෙනස. අපි මල් ගහලා මොට්ටු තියලා සරසලා ලයිට් වල දාලා අපි මේ මොකද්ද කරන්න හදන්නේ? අපි මේ දර කඩක් වගේ කුණු වෙලා යන ශරීරයකට නම්බුව දෙනවා. ඇයි ඒ? ඉච්චරේ දන්නේ අපි. අපි යන දෙයක් හිතගෙන එයාගේ වැදගත්ම කොටස අයින් වෙලා ඇඟි. කුණු වෙලා යන ශරීරය තමයි අපි ඊට පස්සේ තියාගෙන සරසගෙන පම්පෝරිය ගහගෙන යන්නේ. එතකොට බලන්න කොයි තරම් වෙනසක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාම වැඩක් නැහැ. මේ කුණු ශරීරේ කුණු වෙලා යයි හිත විශේෂ වෙනවා. උදාහරණයක් කියනවා. ගිතෙල් මුට්ටියක් අරගෙන මිනිස්සේ වතුරේ දාලා බිඳිනවා. බින්දාම මුට්ටියේ වලංකට වලට මොකද වෙන්නේ? යට යනවා. ගිතෙල් යට තියන්න බෑ. ගිතෙල් උඩට එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔය වගේ කිව්වා සෝතාපන්න ශ්‍රාවකයා ඕනම වෙලාවක ඕනම තැනක ඕනම විදිහකට මැරිලා යයි. මහපාරේ මලකුණු වේලි වේලි තියේ. නමුත් යාගේ සිත විශේෂගාමී. බලන්න ඉතින් මේ වගේ බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබිච්ච අපි වාසනාවන්ත නැද්ද? අපි තමයි වාසනාවන්තයි. අපිට තියෙන මේ අවස්ථාව ලෝකේ සුළු පිරිසකට තියෙන. අපි ජපානයේ පුදුනා නම් මේ අවස්ථාව නැහැ. චීනයේ පුදුනා නම් ඒක නැහැ. තායිවානයේ පුදුනා නම් ඒක නැහැ. ඇයි? ඒ හැමතැනම තියෙන්නේ බුද්ධ ධර්මය නෙමෙයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නෙමෙයි. පෙරම් පුරාගෙන යෑම. පුරුණ පෙරමුකුත් නැහැ. වාදයට විතරක් ඒක තියෙනවා. එතකොට මේ අවස්ථාවේ අපි ඇති කරගත්තොත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ අපි. මේ ධර්ම දියුණු කරගන්න ඕනේ කියලා සිහිය. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිහිය, ධර්මයේ කෙරෙහි සිහිය, ශ්‍රාවක සංඝයා කෙරෙහි සිහිය, සීලයේ කෙරෙහි සිහිය සහ සතර සතිපට්ඨානයි. මේවා අපිට පුළුවන් හැටියට අපේ කය ගැන, සිත ගැන, මේ ඇස කන නාසය ජීවකය මනස ගැන මෙතන වෙන්නේ මොකක්ද කියලා අපිට මේ අපේ මේ ජීවිතය ගැන හොයන කෙනෙක් වුණොත් සිහියෙන් අන්න යාට ටික ටික අවබෝධ වෙනවා යථාභූත ඥානය. යථාභූත ඥානය කියන්නේ ඒ සිදුවෙන සිදුවීම ඒ විදිහටම අවබෝධ වෙනවා. අපිට දැන් අවබෝධ වෙන්නේ මේ විදිහට නෙමෙයි. දැන් අවබෝධ වෙන්නේ කොහොමද? අපිට අවබෝධ දැන් අපිට තේරෙන්නේ අනිත්‍ය දේවල් නිට්ටය වගේ. දුක් දේවල් සැප වගේ. අනාත්ම දේවල් ආත්ම වගේ. ඊළඟට අසුබ දේවල් සුබ වගේ. ඒක තමයි අපි හැමතිස්සෙම මේක රැඳිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ දන්නවා සීවලි රහතන් වහන්සේ. සීවලි රහතන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ ඉපදුනේ යම්කිසි පුදුම විදියකට. මව් කුසේ අවුරුදු 7ක් දරුවෙක් තියෙනවා. මම හිතන්නේ මේ ඉතිහාසයේ එකම අවස්ථාවක් නෙවෙයි. මව් කුසේ දරුවෙක් අවුරුදු 7ක්
ඉතින් මේ අම්මා සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ අම්මයි තාත්තා දෙන්නම සෝවාන්. ඉතින් මේක විවාහ වෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙච්ච ජෝඩුවක්. එතකොට දැන් මේ අම්මා බඩ අතගා කියනවා බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියලා දේශනා කළා. ඉපදීමෙන් උන්වහන්සේ නිදහස් වුණා. ඒ නිදහස් වීමේ ධර්මයේ දේශනා කරන සේක කී බඩ අතගා. බලන්න කොයිතරම් එයාගේ හිත රැකගෙන ඉන්නේ. ඉතින් මේ තරුණයා මොකද කළේ? මේ ස්වාමියා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ නෝනට දැන් අවුරුදු 7ක් බබා හම්බ වෙන්නේ තාම නැහැ. වේදනාව වෙනකොට බුදු ගුණ දහම් ගුණ සංගුණ කී මේ කුස අතගා මේ වේදනාවේදී ඉවසගෙන ඉන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සුප්පියා පින්වත් දරුවෙකු බිහි කරාවා සුවසේ දරුවෙකු වදාවා කියලා කියන එකටම පයිප් එක ඇරියා වගේ දරුවෙක් උපදිනා. දැන් මෙයා ගෙදර එනකොට ඉපදිලා පොඩි දරුවෙක් ඉන්නවා ඇවිදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඉපදිලා ඇවිද්දේ. දැන් හරි සන්තෝෂයෙන් ආපහු ගියා. ගියක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දවස් 7ක් අපේ ගෙදර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේට අපි දාන දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබැයි හිතනම් බැරුවයි කිව්වා. මේ හිත අපිට යන්න තියෙනවා වෙන දානකට. මුගලන් හාමුදුරුවන්ගේ දායක පින්වතෙක්ගේ මුගල්ලානට කතා කරන්න කිව්වා. මුගලන් හාමුදුරුවන්ට කතා කළා කිව්වා මුගල්ලාන අර දානෙක් වෙන දවසකට දාන්න අපි මේ සුප්පියාගේ ගෙදර දවස් 7 දානට සම්බන්ධ වෙන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ගියා ඒ දායක පවුල ළඟට. ගිහලා කිව්වා මේ මම සුප්පියාගේ පවුලේ පින්වත් දරුවෙක් ලැබිලා අවුරුදු 7ක් මේ දුක් විඳින්න ඉඳලා දරුවා ලැබුණේ. දැන් ඉතින් දානයක් ලෑස්ති කරලා දවස් 7ක් ඒ නිසා උදේ දානේ කල් දාන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමීනි මම කල් දානවා පොරොන්දු දෙකක් වුණා. ඒ තමයි මේ දාන ගන්නක බඩ ගෙනල්ලා තියෙනවා. මේ බඩු නරක වෙන්නේ නැතුව තියාගන්න ඕනේ. මගේ ශ්‍රද්ධාව රැක ගන්න ඕනේ. එතකොට කිව්වා මුගලන් හාමුදුරුවෝ කියනවා පින්වත බඩු ටික මම බලා ගන්නවා. ශ්‍රද්ධාව බලා ගන්න. වරන් දෙයිතර ලස්සන උත්තරයක්ද? බඩු ටික නරක වෙන්නේ නැති වෙන මම ඒක කළ දෙන්නම් කිව්වා. ඒ උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාර්ය ඉතින් ඕන තරම් තියෙනවා. ශ්‍රද්ධාව ඔයාගේ අතේ කිව්වේ. කා කියලා ඔන්න දැන් දාන දීලා 7 දවසක් ගියා. දැන් මේ පොඩි දරුවා දැන් ස්වාමීන් වහන්සේගේ මෝහන බල බල ඇවිදිනවා. ඇවිදිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බබු මෙහෙන්න කිව්වා. ළඟට ආවා. සතුටු කොහොමද කියලා ඇහුවා. අනේ මොන සපන්ද? මම අවුරුදු 7ක්ම මේ කලයක් අස්සේ හිටියා කිව්වා. දැන් බලාගෙන හිටිය අම්මා. අම්මට හරි සතුටුයි. අම්මා දැන් හිතනවා අනේ මගේ පුතණුවා ධර්මසේනාධිපතින් වහන්සේ සමග කතාබස් කරන අපූර්ව බුදුරජාණන් වහන්සේ බලන් හිටිය අම්මා දිහා. දැක්ක දැන් අම්මට තියෙන හොඳ ඇටැච්මන්ට් එකක් දරුවට. බුදුරජාණන් වහන්සේ අහනවා සුප්පියා මේ වගේ දරුවන්ට කැමති වගේ නේ? ස්වාමීනි මම මේ වගේ දරුවෝ 7ක් 3ක් ලබා ගන්න කැමතියි කිව්වා. දැන් මේ සෝවාන් කෙනෙක්. දැන් කාලේ සෝතාපන්නයි කියලා කියපු කෙනෙක් කොහොම කිව්වනම් අනිත් ටික අනි. සෝවාන් කිව්වා. ඔය එන්නේ එළියට කියලා. අයි අපහාස කරන්න වෙන්නේ බලාගෙන ඉන්නේ භාවනා කරනවා කිව්වොත්. නිඳා කරන්න බලෑස්ති වෙලා ඉන්නවා. ධර්මයේ හැසිරෙනවා කිව්වොත් හින්ට් එකක් ගහන්න ඇඟිලි ගන්න කරන්න කොතනද වරදින්නේ බලන්න. පිරිහිච්ච ලෝකේ. මට හොඳ පාඩම් තියෙනවා. ඉතින් අන්න බලන්න වෙනස. කිව්වා මේ අනේ ස්වාමීනි දරුවෝ 7ක් වුණත් මම ලබා ගන්න කැමතියි කිව්වා. මේ මතක තියාගන්න පුතෙක් ඉන්නේ නේ අම්මා. සෝතාපන්න ශ්‍රාවිකාවක්. එතකොට දැන් යාගේ ඒ කල්පනා ප්‍රඥාව දරු සෙනෙහසින් ඇතුළත් වෙලා.
බුදුරජාණන් වහන්සේ ඒක මතු කරලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශවකට තමයි කියනවා සුප්පියා කියන්නේ අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමති වත්තති. ඕකට තමයි කියන්නේ අමිහිරි දේවල් මිහිරි ස්වરૂපයෙන් එනවා. අප්‍රිය දේවල් ප්‍රිය ස්වરૂපයෙන් එනවා. දුක සැප ස්වરૂපයෙන් ඇවිල්ලා ප්‍රමාද වෙච්ච එක්කනව යට කරනවා කියන ඕගොල්ලෝ තමයි කියන්නේ. එතකොට මෙයාට අර ප්‍රඥාව ආය ආවා. අනේ ස්වාමීනි මට වෙන කවුරුවත් එපා කියලා. දැක්කනේ ආර්ය ශ්‍රාවකයාගේ වෙනස. අනේ ස්වාමීනි මට වෙන කවුරුවත් එපා කිව්වා. අවුරුදු 7ෙම පුතක් ගියා මහාන වෙන්න. එතකොට මේ ප්‍රඥාව හරි පුදුම එකක්. අපේ ජීවිතයට පිටලා තියෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපිට පිට වෙන දේ. එතකොට මේ ඔක්කොම අපි ඇති කරගෙන තියෙන යෝනිසෝ මනසිකාරයෙන් නෝනින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඒ ප්‍රඥාව සිය සම්පූර්ණ වුණාම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම වේල්ලා යනවා. ඊට පස්සේ අජිත අහනවා පඤ්ඤාචේව සතිචේව නාම රූපංච මාරිස ඉත්තේතං පුට්ඨෝ පබ්‍රූහි කට්ඨේතං උපරුජ්ජති. දැන් යන්නේ රහතන් වහන්සේ ගැන. දැන් තෘෂ්ණා සම්පූර්ණව පිළිලා ගියා නම් සීල පිළිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ ප්‍රඥාවත් ඒ සිහියත් ඒ නාම රූපත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මෙහෙම යමේකං පඤ්ඤං අපුච්චේ අජිත තං වදාමිතේ යත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන ඉත්තේතං උපරුජ්ජති. බුදුරජාණන් වහන්සේ වදාලා අජිත මේකයි ඔබේ ප්‍රශ්නට උත්තරේ කිව්වා. ඒ රහතන් වහන්සේගේ ප්‍රඥාවත් සිහියත් නාම රූපත් නිරුද්ධ වෙන්නේ යම් තැනකද ඒ තමයි විඥාණය නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වෙනවා කියනවා. රහතන් වහන්සේගේ විඥාණය නිරුද්ධ වෙලා තියෙන්නේ කොහෙද? පිරිමන් පෑම. ඕක සඳහන් වෙනවා ලස්සනට රතන සූත්‍රයේ කීනං පුරාණං නවන්නත්ති සම්භවං. කීනං පුරාණං කියන්නේ පැරණි කර්ම ෂේ වුණා. නවන්නත්ති සම්භවං අලුතින් හටගන්නේ නැහැ. තේ කීන බීජ විඥානේ පැලෙන්නේ. විඥානේ පැලෙන්නේ අවිරුද්ධ ඡන්ද මුල් ලදින්නේ. සම්පූර්ණයෙන්ම ආසාව මුල් එක්ක මුදුර දාලා තේකීන බීජ අවිරුද්ධ ඡන්ද ධීරා ඒ ප්‍රඥාවන්ත උත්තරයන් නිවිල යනවා යථා අයං පදීපෝ. බුදුරජාණන් වහන්සේ මේ අධික සූත්‍ර දේශනා කරන විදිහට අපි අඳු ගානේ ශ්‍රද්ධාවටවත් වෙන්න ඕනේ. මේම දෙයක් මේ ලෝකේ සිද්ධ වුණා. මේම තිබුණානේ. ඒ වාසනාවන්ත නියුගේ අපිට අහිමි වෙලා ඉවරයි. දැන් අපිට තියෙන චූට්ටක් ඉතුරු වෙච්ච එකක්. මේ පොඩ්ඩින්වත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලගන්න කල්පනා කරන්නේ නැත්නම් අපිට අහිමි වෙලා යයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේවත් අපිට මුණ ගැහුණොත් මේ පුරුද්දත් එයි අතාරින එක.
ඒ කාලේ කතාවලා ඊට පස්සේ ආයේ කල්ප ගාන බුදුරෙක් නැහැ. එහෙමයි මේ සංසාරයේ හැටි. ඒ නිසා පින්වත්නි ඔබ තමන්ව තමන් ආරක්ෂා කරගන්න. තමන්ව තමන් රැකගන්න. සතර අපායේ උපදිනවාට තමන් බය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපිට බය කරන්න නෙමෙයි අවබෝධයක් ඇති කරලා දෙන්නයි. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හැමදිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු කියමු. මා කියවම් කියන්න හොඳට ශබ්ද නැගලා කියන්නේ මේගොල්ලන්ගේ කටවල් වැරෙන්නේ නැති චීත කාලේ කියන්නේ. රස්ති කාලෙන් හොඳට ශබ්ද කරන්න කියන්න. අඳුරුනෝ එළිය කල මගේ සිත පහන් කල සැප සතුට උදා කළ මගේ බුදු සමිඳුනේ නොමග යන විට හැඳින සුමගටම යොමු කරන මහා කරුණා ගුණති කාරුණික සමිඳුනේ මෙරින ඉපදින ලොවෙන් සදහටම මිදෙන්නට අමනිවන් මග දෙසන සුගත බුදු සමිඳුනේ ජීවිතේ දුක සෝක ඉස්සදමා සනසවා අමා ඔසුලබා දෙන මගේ බුදු සමිඳුනේ හුදෙකලා දිවි මගක දහම තුල තනි නොවන පිළිසරණ ලබා දෙන කාරුණික සමිඳුනේ රැවටිමින් මේ ලොවට සැප සොයා දුවන විට ප්‍රඥාව ලබා දෙන මගේ බුදු සමිඳුනේ දුකින් මුදවා සැවොම සනාතන සැපය දෙන මගේ ලොව හිරු මඩල බයි බුදු සමිඳුනේ මඩදියෙන් උඩට නැගී සුපිපි නෙළුමක් විලස දම් සුවඳ බෙදා දෙන මලක්
වෙමි සමිඳුනේ සරුසාර පොළව මත වැඩෙන සරු පැලය ලෙස මුළු ලොවට සෙවණදී වැඩෙමි බුදු සමිඳුනේ අහස් කුස එළිය කොට සුකුන් සඳ දිලෙන විට එළිය විහිදා දිලෙන කරුව වෙමි සමිඳුනේ සදහසිත සදාගෙන සිල් සුවඳ දරාගෙන ඔබේ සිරිපා සෙවනේ වැඩෙමි බුදු සමිඳුනේ අඳුර විනිවිද දිලෙන නන පහන දරාගෙන ලොවෙහි ඇති තතු එලෙස දකිමි බුදු සමිඳුනේ වෙනස් වෙන ලෝදහම සියලු තැන දකින විට උතුම් සම්බුදු සුවඳ සිහි කරමි සමිඳුනේ නොසෙල්වෙන පහන් සිල එක්තැන්ව දිලෙන ලෙස මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ දුක් විඳින ලෝකයට ඇතියල්ම බැහැර කොට සැනසීම ලබා දෙන මග දකිමි සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක සැනසීම ලබන්නට වත්මි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක පිනිසරණ ලබන්නට පත්මි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක සදා සැප ලබන්නට පත්මි බුදු සමිඳුනේ සිනවත්නි අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ ටොරන්ටෝ මහා විහාරාධිපති යහංගම රතන ශ්‍රී නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ පින්වත්
විමල බුද්ධි ස්වාමින් වහන්සේ අනිත් ස්වාමින් වහන්සේලා ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා. පින්කම්ති දෙවියෝ මේ පින අනුමෝදන්ව දිව්‍ය සපේටපත් වෙලා දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහ අවබෝධ කරගනිත්වා. අප නමින් මේ පරිලෝකීය ඥාතීනොත් මේ පින අනුමෝදන් වෙලා ඒ ඥාතීන් පරිලෝක වශයෙන් සැපෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම පින්වත්නි අප සියලු දෙනාට මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සතර අපායන් අත්මිදී රැකවරණය සලසාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන නිත්‍ය මංගල පරම සුන්දර අමාමහ නිවන් සුව අත්විඳින්නට මේ පින ඒකාන්තයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න කියන්නේ ඕකාස වන්දාමි භන්තේ මයං කතං පුඤ්ඤං සාමිනා මොදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමුතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සුපච්චිත්වා විවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ අවබෝධ කරගනිත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.